කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයුබෝවන් ඔබ සෑම ශ්‍රදනාටම පින්බර සුබ දවසක් පින්බර සුබ උදෑසනක් වේවා කියලා පළමු කොට සෙත් පතනවා. ඉතින් අද දවසේදී ඔබ විසින් සිදු කිරීමට බලාපොරොත්තු වන සියලු යහපත් කටයුතු හැම ආකාරයකින්ම සාර්ථකත්වයට පත් කර ගන්නට ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය සියලු දෙවියන්ගේ දේව පිහිට රැකවරණ සැලසේවා කියලත් අපි සෙත් පතමින් ආශිර්වාද කරන ලබනවා. සදහවතුනි, අද අපිට කතා කරන්නට තිබෙන්නේ සංයුක්ත නිකාය පළමු ග්‍රන්ථ රත්නය වන සගත වග්ගයට අයත් දෙවන වග්ගයේ වන නන්දන වග්ගයේ සමිද්ධි සූත්‍රය. සමිද්ධි සූත්‍රය තරමක් දීර්ඝ හරි අසිරිමත් දේශනාවක්. ඉතින් අදත් සමිද්ධි සූත්‍ර දේශනාව විග්‍රහ කිරීමට එම සූත්‍රයේ අර්ථ ගෙනහැර දැක්වීමට මෙම ධම්සභා මණ්ඩපයේට වැඩමවා වැඩ සිටින කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව নমස්කාර පූර්වකව සාදු නාදනම්වා පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපි කෙලින්ම සූත්‍රයට යොමු වෙමු. තරමක් සවිස්තරාත්මක දේශනාවක් නිසා. ස්වාමීන් වහන්සේ මේ සමිද්ධි සූත්‍ර දේශනාවේදී භාගතුන් වහන්සේ හරි අපූර්වට මේ ජීවිතාබෝධයේ කරා යන ගැඹුර ගැන සංක්ෂිප්තව එක්තරා දේවතාවියකට තමයි මේ දේශනාව දේශනා කරන්නේ. නමුත් මේ දේශනාවට නිදාන වෙච්ච නිදාන කතාවක් තිබෙනවා. ඒ ආරම්භයේ මේ ආකාරයට ස්වාමීන් වහන්සේ. ඒ දිනවල භාගතුන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර තපෝදාරාමයේ. එදා සමිද්ධි තෙරුන් හිමිදිරි පාන්දරම නැගිට ඇඟපත සෝදාගෙන තපෝදාවට ඇඟපත සෝදා ගැනීමට තපෝදාවට ගියා. තපෝදාවට ගොස් ඇඟපත සෝදාගෙන අඳනසිවුර විතරක් ඇතිව කියන්නේ උඩුකය නිරාවරණය කරගෙන අඳනසිවුර විතරක් හැඳගෙන සිටියා. ඇඟේ තෙත සිඳවමින් තමයි සිටියේ. මේකෙන් එකක් පැහැදිලි ස්වාමීන් වහන්සේ පාන්දර කාලයක් ඒ වගේම උන්වහන්සේලා මේ තුවායක් සාලුවක් පාවිච්චි කරපු බවක් මේ දේශනට අනුව අපිට පේන්නේ නැහැ. මොකද උඩුකය නිරාවරණය කරගෙන අඳන සිවුර විතරක් ඇඳගෙන තමයි උන්වහන්සේ ඇඟේ තෙත සිඳවමින් ඉඳලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ තපෝදාව ගැනත් අපි කෙටියෙන් නමුත් සඳහන් කරන්නට ඕනේ. තපෝදාව කියන ඒ උණු වතුර ළිඳ අදටත් රජගහ නුවර දක්නට ලැබෙනවා. ඇතැම් විට වන්දනාව යන අවස්ථාවන් වල අපි වරින් වර තපෝදාවට ගිහිල්ලා ඒ උණු වතුර පහස ලැබලා තිබෙනවා. අද නම් ස්වාමීන් වහන්සේ කුල වශයෙන් බෙදලා වෙන් කරලා බ්‍රාහ්මණ කුලයට වෙනමම කොටසක්, ඒ වගේම අනිකුත් වෛශ්‍ය කුලයට වෙනමම කොටසක්, ඒ වගේම හීන කුලයට වෙනම කොටසක් කියලා අද කොටස් 3කට වෙන් කරපු ස්ථානයක් තමයි තපෝදා උණු වතුර ළින් කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපේ හරියට ත්‍රිකුණාමලේ කන්නියා කින්නියා කියලා තමයි ප්‍රසිද්ධ. නමුත් හරිනම කන්නියා. කන්නියාවල තියෙන උණු වතුර ළිඳ වගේ. උණු වතුර දිය උල්පත් වගේ. මහා ඔය උණු වතුර උල්පත් වගේ. ඒ වගේම ඔය දකුණු ලක තියෙනවා අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ ඔය සූර්යයවට කිට්ටුව ඒ හරියට තියෙනවා මේ උණු වතුර ළින් තැන් තැන් ලංකාවේ ස්ථාන කීපයක දක්නට ලැබෙනවා. ඒ වගේ තැනක් තමයි තපෝදාව කියලා කියන්නේ. ඉතින් තපෝදාවට තපෝදා නදිය කියලාත් ඇතැම් අය හඳුන්වනවා. ස්වාමීන් වහන්සේ එතකොට මේ තපෝදාවේ තමයි සමිතිතරුන් මේ විදිහට ඇඟේ තෙත සිඳවමින් ඉද්දී ඒ වෙලාවේ ඒ රැය පහන් වන වෙලාවේ එක්තරා දෙව්දුවක් මුළු තපෝදාවම ඒකාලෝක කරගෙන සමිද්ධි තෙරුන් ළඟට ආවා. ඇවිදින් අහසේ සිටගෙනම සමිද්ධි තෙරුන්ට මේ විදිහට ගාථාවකින් ප්‍රකාශ කරනවා. භික්ෂුව කම්සැප නොවලඳා
පින්ඩපාතේ විතරක් වළඳනව නේද? කම්සපත් වළඳලා පින්ඩපාතෙත් වළඳන එක නරක නැද්ද? භික්ෂුව එහෙම නෙවෙයි. කම්සපත් වළඳගෙනම පින්ඩපාතෙත් වළඳන්නකො. ඔබට මේ වටිනා අවස්ථාව මග හැරෙන්න එපා. ස්වාමීන් වහන්සේ පාලි පාඨ උපුටා දක්වමින් අපි එතනින්ම කතාව ආරම්භ කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්නතුනේ. අද අපි සාකච්ඡා කරන මේ සූත්‍ර දේශනාවේ සුවිශේෂී ලක්ෂණය තමයි මේ අපි පෙර සූත්‍රවලදී අපිට මුණ ගැහුනේ දේව පුතුන් දේවතාවන්. ඉතින් මේ දෙව් දුවක් තමයි මේ අවස්ථාවේ අපිට මුණ ගැහෙන්නේ මේ සූත්‍ර දේශනාවේ. එහෙමයි. ඒ දෙව්දුව දුටුවා සමිද්දි ස්වාමීන් වහන්සේ තපෝදාවේ පැන් පහසු වෙන අවස්ථාව. එතකොට අපි හිතන්නේ අපි යම් කිසි වෙලාවක තනියෙන් වාසය කරන වෙලාවේ ඒ වගේම යම් කිසි විදිහකින් අපි මේ බාහිර පරිසරයට නිරාවරණය වෙන්නේ නැතුව යම් කිසි ආවරණය වුණු අවස්ථාවක පවා අපි හිතන්නේ කවුරුත් අපි දිහා බලාගෙන නැහැ කියලා. එහෙමයි. නේ සමහරවිට. එහෙමයි. ඉතින් මෙතෙන්දී අපිට පේනවා එවැනි දේවතාවුන් වගේ එහෙම නැත්නම් මේ නොපෙනෙන අය අපි දිහා බලාගෙන ඉන්නවා කියලා කියන කාරණේ තමයි අපිට මෙතෙන්දී පැහැදිලි වෙන්නේ. එහෙමයි. තවත් පැත්තකින් නේ ස්වාමීන්. ඉතින් සමිද්දී ස්වාමීන් වහන්සේ පැන්පහසු වෙන්නට පැන්පහසු වෙලා විශේෂයෙන්ම ඇඟේ ජලය එහෙම නැත්නම් ඒ සිඳනකන් සිටි අවස්ථාවේදී තමයි මේ දේවදුව මේ සමිද්දී ස්වාමීන් වහන්සේට මේ කාරණේ මතක් කළේ. ඉතින් මේ දේවදුව මතක් කළේ ඒ තරුණ වියේ ඉඳගෙන තරුණ වයසේ ඉඳගෙන මේ විදිහට පැවිදි භූමියටපත් වෙලා ගත කරන මේ ජීවිතය පිළිබඳව යම් කිසි විදිහකින් සොයා බැලීමක් විමසීමක් තමයි මේ දෙව්දුව විසින් සිද්ධ කරන්න යෙදුනේ. ඒ වගේම තමයි අපිට පැහැදිලි මේ සූත්‍ර දේශනා අවසානයේට යනකොට මේ දෙව්දුව පවා යම් කිසි විදිහකින් මේ මිත්‍යා දෘෂ්ටික එහෙම නැත්නම් යම් කිසි අන්තවාදී අදහසක් දක්වපු කෙනෙක් නෙවෙයි. එහෙමයි. ඒ වගේම තමයි මේ දෙව්දුවගේ අදහස එහෙම නැත්නම් අර කාමයට කැමැත්තට කාමරතියට තිබෙන කැමැත්ත නිසා ඒකටම එල්බගෙන හිටපු කෙනෙක් කියලා අපිට පැහැදිලි වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවසානයේ අදහස් වෙනස් කර ගන්නවනේ. එහෙම කැමැත්තක් තිබුණා නම් විශේෂයෙන්ම ඒ අදහස් වෙනස් කරගන්නේ නැහැ. ධර්මයේ ශ්‍රවණය කළා හරිය ඇත්ත අවබෝධ කරගෙන සත්‍ය අවබෝධ කරන යම් කිසි දෙයක් වෙනස් කරගන්නේ නැහැ. ඉතින් ඒ වගේ හරියට මේ සමිද්දී ස්වාමීන් වහන්සේගේ හිතේ තියෙන ස්වභාවයේ හරියට පිරික්සන්න විමසන්න පැමිණිය දේවතාවෙක් වගේ තමයි අපිට පේන්නේ. කියන්නේ යම්කිසි පරීක්ෂණයක් ලක් කළා දෝ කියලා හිතෙනවා. හිතෙනවා ස්වාමීන් වහන්සේ. අන්න ඒ වගේ අවස්ථාවක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා අබුත්වා භික්ඛසි භික්ඛෝ නහි බුත්වාන භික්ඛසි බුත්වාන භික්ඛු භික්ඛස්සෝ මාතං කාලෝ උපච්චගා මහන නොවලඳා සිංහහි වලඳා නොම සිංහහි මහන වලඳා සිංහව කාලයේ තා නහමක් ඉක්මවා ඒවා මේ සුද්ධ සිංහල නේ ස්වාමීන් වහන්සේ. එහෙම කියන්නේ ඒකල මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරපු ඒ වගේම අපි ගත්තොත් විශේෂයෙන්ම බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ ඒ උතුම් ස්වාමීන් වහන්සේලා ධර්ම ගෞරවයෙන් යුක්තව ව්‍යක්ත සිංහල යොදලා තිබෙනවා. ධර්මයට අගෞරවයක් නොවේවා කියන අදහසින් නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඉතින් මෙතෙන්දී දේවතාවී ප්‍රකාශ කරන්නේ විශේෂයෙන්ම මේ කාමය කියලා කියන එක කැමැත්ත කියලා කියන එක වළඳමින්ම
ඒ විදිහට දානෙත් වළඳන්න. එහෙමයි. ස්වාමීන් වහන්සේ කම්සැප නොවළඳා පින්ඩපාත විතරක් වළඳනවා නේද කියලා අහන්නේ. අන්න හරි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ මේ සතුට ජීවිතයේ දැන් මහාන වුණාට ඔබ වහන්සේ හරි තරුණයි. එහෙමයි. නමුත් ඔබ වහන්සේ මේ විනෝද වෙවි කම්සැප භුක්ති විඳිමින් පින්ඩපාත විතරක් වළඳන්නේ නැහැ. ඒ කම්සැප වළඳන්නේ නැත්තේ. ඒ පින්ඩපාතේ විතරක් හුරු වෙලා ඉන්නේ කියලා අහන්නේ නේ ස්වාමීන් එහෙම ස්වාමීන් වහන්සේ. දැන් තවත් පැත්තකින් ගත්තොත් ස්වාමීන් වහන්සේ මේ එහෙම ස්වභාවිකුත් තියෙනවනේ. ඒ කියන්නේ එහෙම සාමාන්‍ය ගුණපූර්ණ ස්වභාවිකුත් තියෙනවනේ. එහෙමයි. නේද? දැන් කම්සප විඳමින්ම ගුණපූර්ණ ස්වභාවිකුත් අපිට දකින්නට ලැබෙනවා. දැන් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් ස්වාමීන් වහන්සේ. නේද? එහෙමයි. ඉතින් පැවිදි භාවයටපත් වෙන්නේ නැතුව ගිහි ජීවිතයක් ගත කරන. ඒ වගේ ගිහි සාමාන්‍යයෙන් මේ පැවිදි ජීවිතයක් ගත කළත් කම්සප විඳින්මින්ම පැවිදි ජීවිතයක් ගත කරන අවස්ථා. ඒ කියන්නේ භික්ෂුවක් විදිහටමත් නෙවෙයි. සාමාන්‍යයෙන් ඒ විදිහට ආගමට දහමට නැඹුරුව එහෙම විදිහට ගත කරන අය ඉන්නවා. එහෙම තවත් පැත්තකින් ගත්තොත් එහෙම අර අපි හිතමුකෝ දැන් ඇත්තටම මේ භික්ෂු සංස්ථාවේ පවා එහෙම නැත්නම් මේ භික්ෂුන් වහන්සේලා අතර පවා අපි දන්නවනේ දැන් තේරවාදී සහ මහායාන කියලා එහෙමයි. ඒ විදිහට තියෙනවනේ නේ ස්වාමීන් වහන්සේ. ඒතකොට දැන් මහායාන දර්ශනය තුල තියෙනවනේ ගිහි ජීවිතයක් ගත කිරීමෙන්ම ඒ පැවිදි ජීවිතය ගත කරන ස්වභාවයකොත් අපිට දකින්න ලැබෙනවනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. නේද? අන්න එහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් එවැනිව මේ විදිහට තමයි අදහසක් පහළ වුණේ. දෙවි දේවතාවට අදහසක් පහළ වුණා. දැන් මේ තරුණ විය ගත කරන නිසා ස්වාමීන් වහන්සේ කම්සප නොවලඳා ඒ විදිහට එහෙම නැත්නම් ආහාර වළඳන්න එපා. නේද? එහෙමයි. පින්ඩපාත විතරක් වළඳනවා නේද කියලා අහන්නේ. පින්ඩපාත විතරක් වළඳනවා නේද? මේ ස්වභාවය දැක්කට පස්සේ සමීති ස්වාමීන් වහන්සේ දබා දෙන පිළිතුරක්. එහෙම. සමීති ස්වාමීන් වහන්සේ ඊට අපි ඊට කලින් පාලි පාඨයේ උපුටා දැක්කොත් මම සිංහල අනුවාදය දක්වන්නම්. එහෙම ස්වාමීන් වහන්සේ. කාලං වෝහං න ජානාමි චන්නෝ කාලෝ නසිද්ද න දිස්සති තස්මා අභුත්වා භික්ඛාමි මාමං කාලෝ උපජ්ජගා. එහෙමයි. ස්වාමීන් දැන් මෙහිදී කලින් සඳහන් කළේ ඔබට මේ කම්සැප විඳින්නට ලැබිච්ච තරුණ කාලේ මේකින් ගෙවිල යනවා. එහෙමයි. තරුණ කෙනා වියපත් වෙනවා. ඒක නිසා ඔබ වයසට යන්න කලින් වියපත් මහල්ලෙක් වෙන්න කලින් ඔබ භික්ෂු ජීවිතයක් ගත කරන්න. කම්සැපත් භුක්ති විඳින්න කියලානේ කියන්නේ. එහෙම ස්වාමීන්. දෙව්දුව. එහෙම. එතකොට සමිති ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර බලමුකෝ. උන්වහන්සේ පවසනවා අවස්ථාව. එහෙම. ඔබ ඔය කියන අවස්ථාව මොකද්ද? ඔබ ඔය කම්සැප විඳින්න කියන අවස්ථාව මට තේරෙන්නේ නැහැ. එහෙම. කාලයේ ආශාවෙන් වැහුණාම හරි ලස්සන පිළිතුරක් දෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම. කාලයේ ආශාවෙන් වැහුණාම ඇත්ත පේන්නේ නැහැ. සම්පූර්ණ ඇත්ත කතාවක් නේ. එහෙම. දැන් බලන්න අපිට ස්වාමීන් වහන්සේ හැම නිතරම තියෙන කාලයට අයිති ප්‍රශ්න. එහෙම. දැන් ළමා කාලයට අයිති ප්‍රශ්න තමයි අධ්‍යාපන කඩේම් ජයගන්නේ කොහොමද? එහෙම. ඒ අධ්‍යාපන කඩේම් ජයගෙන හෝ ජය නොගෙන තරුණියක් බවට පත් වෙනකොට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මට තිරසාර ආදරයක් මං හිමි කරගන්නේ කොහොමද? ඒ කියන්නේ මටම පෙම් බඳින මං ගැනම හොයලා බලන පෙම්වතෙක් පෙම්වතියෙක් මගේම කරගන්නේ කොහොමද? ඊට පස්සේ ඒ කාලෙත් ඉක්මවල ගිහිල්ලා ඇතැම් විට විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි අපි දෙන්නටම කියලා නිවහනක් හදාගන්නේ කොහොමද? අපිටම කියලා වාහනයක් ගන්නෙ කොහොමද? අපේම කියලා දරු පරපුරක් බිහි කරගන්නේ කොහොමද? කාලෙට ඇති ප්‍රශ්න. එතකොට ඒ අයම ලොකු වෙලා ඒ අයගේ දරුවන්ගේ දරුවෝ ලැබෙනවා. ආච්චි කෙනෙක් සීයා කෙනෙක් හැටියට මම යුතුයකම් ඉෂ්ට කරන්නේ කොහොමද? ඕම සංස වැල වගේ රැදිලා යනකොට ස්වාමීන් වහන්සේ එකින් එක දන්නේම නැහැ මෙයා මෝරපු වියපත් මහලු කෙනෙක් බවට පත් වෙලා. ඊට පස්සේ ඉතින් අර ජීවිතයේ සැඳෑ සමයේදී සමාජයේ පවතින ආකාරයට මොනවාම හරි ආගමානුකූල ජීවිතයක් ගත කරලා ජීවිතෙන් සමුගන්නවා. මගපල නිවන් සාක්ෂාත් කිරීමක් වගේ ගැඹුරක් කරා යන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් අනිත් අය කියනවා හොඳට යුතුයකම් ඉෂ්ට කළා, හොඳ ජීවිතයක් ගත කළා. කියලා ඉතින් එහෙම කිව්වට ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනයක් උරුම වීමෙන් ලැබිච්ච දායාද ලබා ගන්නට තරම් ශක්තිමත් උනේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඒතර මේ සඳහන් කරනවා කාලය ආශාවෙන් වැහුණාම ඇත්ත පේන්නේ නැහැ. ඒතර දැන් තරුණයට ස්වාමීන් වහන්සේ වැඩිහිටියෝ කියන අවවාද අනුශාසනා තේරෙන්නේ නැහැ. ඇයි තරුණ කාලයේ ජීවිතේ වෙහිලා තියෙන්නේ. ඇතැම් විට ළමා කාලේ අධ්‍යාපනයට කැප වෙන්න ඕන කාලේ පුංචි දේවල් වලට ඇබ්බැහි වෙලා හුරු වෙලා ස්වාමීන් වහන්සේ ඇතැම් විට අධ්‍යාපනයේ කඩාකප්පල් කරගෙන අවස්ථා තියෙනවා.
ඒතර කාලෙන් වැහිලා යනවා. ඒතර මෙහි සඳහන් කරන්නේ කාලය ආශාවෙන් වැහුනහම ඇත්ත පේන්නේ නැහැ. ඒක නිසා මම කම්සැප වළඳන්නේ නැතුව පිණ්ඩපාත විතරක් වළඳනවා. මට මේ උතුම් අවස්ථාව මගේ හැරෙන්න එපා. සමිති ස්වාමීන් වහන්සේ විස්තර කරනවා මට මේ ගුණ පුරන්නට ලැබෙන උතුම් අවස්ථාව මගේ හැරෙන්න එපා. ඒක නිසා පිණ්ඩපාත විතරක් මට වැළඳුවා නම් ඇති. ඒකෙන් මම සතුටු වෙනවා කියලායි කියන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. එතකොට මේ ලබා දෙන පිළිතුර පිළිබඳව සමිති ස්වාමීන් වහන්සේ ලබා දෙන පිළිතුර පිළිබඳව අපිට මේ කතා ප්‍රවෘත්ති එහෙම නැත්නම් මේ අදහස් අහනකොට ලොකු ගැඹුරු දර්ශනයක් එහෙම නැත්නම් බුද්ධ දර්ශනය කියලා කියන්නේ මහා ගැඹුරු දර්ශනයක්. ඒ ගැඹුරු දර්ශනයට කොහොමද සමිති ස්වාමීන් වහන්සේ කොයි විදිහට බැසගෙන සිටියද කියන කාරණේ අපිට මෙතනින් පැහැදිලි වෙනවා නේ සමිති ස්වාමීන් වහන්සේගේ අදහස් වලින් පැහැදිලි වෙනවා. එහෙම ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ ගැඹුරු සතිපට්ඨානෙක ඉඳලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට මේ ඇත්තටම අර ඒ වගේ කෙනෙක් දේවතාවියක් ඒ වගේ ආරාධනාවක් කරනකොට සමිති ස්වාමීන් වහන්සේට මේ වගේ ආරාධනාවක් කරනකොට කොයිතරම් හිත ශක්තිමත් භාවයට පත් වෙලා තියෙන්නට ඕනේද? එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ නමකට වුණත් ධර්ම ස්වාමීන් වහන්සේ නමකට වුණත් දේවතාවයක් වෙන්නට අවශ්‍ය නැහැ. එහෙමයි. යම් කිසි කාන්තාවක් හරි එවැනි අදහසක් පහළ කරොත් ආරාධනාවක් කළොත් එහෙම කොයිතරම් හිත ශක්තිමත් කරගත යුතුද කියන කාරණේ මෙතෙන්දි පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේද? එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ මෙතෙන්දි මේ තියෙනවනේ දැන් ස්වාමීන් වහන්සේ මතක් කළේ මේ කාලය පිළිබඳවනේ නේද? එහෙමයි. මම කාලේ නොදනිමි. කාලේ වැසුනේ නොපෙනී. කාලේ වැහුණට පස්සේ නොපෙනී. එහින් කාලේ මා නහමක් ඉක්මවා ඒවා. නොවලඳා සිඟමි. එතකොට මෙතෙන්දි පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ මේ කාලය නිසා තමයි මේ ඇත්ත කියලා කියන එක වහලා තියෙන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේත් මතක් කළා ඒ පිළිබඳව. එහෙමයි. එතකොට අපි ගත්තොත් එහෙම මේ දැන් අපි කියනවා ලාබාල කාලේ, තරුණ කාලේ, වැඩිහිටි කාලේ කියලා ওই විදිහට කාල තියෙනවා. තවත් පැත්තකින් මේ කාලය පිළිබඳව ජීවිතයට මේ කාලය පිළිබඳ අවබෝධය ජීවිතයත් එක්ක ගලපලා බුදුරජාණන් දේශනා කරන්න සොන්නසර මේ දසකය කියලා. එහෙමයි. නේ සොන්නස. එහෙමයි. එතකොට මේ ජීවිතය ඉපදුනාට පස්සේ වයසට ගිහිල්ලා වයෝවෘද්ධත්වයටපත් වෙලා මේ මියදෙන කෙනෙකුට මියදීම දක්වා විශේෂයෙන්ම දසකයක් හැටියට බුදුරජාණන්සේ දේශනා කළා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතින්ද මේ ඒ වගේම මේ කාලය කියලා කියන එකෙන් තමයි දැන් අපේ ශාරීරියේ ස්වභාවය වැහිලා තියෙන්නේ. මේ භෞතික සම්පත් වල තියෙන ස්වභාවයත් කාලයේ විශ්ින් තමයි වහලා තියෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ හැම දෙයකම තියෙන පැවැත්මක් නේ එතකොට නේද? අනිත්‍ය කියලා කියන එක වෙනස් වෙනවා කියලා කියන එක වහලා තියෙන එතකොට මේ කාලය තුලින්. එහෙමයි. තවත් විදිහකින් අපිට ගත්තොත් එහෙම කෙනෙක් ලාභාලයි කියලා දැක්කම අපිට පේන්නේ මේ දැන් දරුවෙක් දැක්කොත් පුංචි දරුවෙක් දැක්කොත් එහෙම කියනවා මේ දැන් ওই දරුවට වයස කීයද නේද? වයස කීයද කියලා අහනවා. දැන් ඇත්තටම මේ පුංචි දරුවෙක් වෛද්‍යතුමෙක් ළඟට එක්කන් ගියාට පස්සෙත් ඉස්සෙල්ලාම නමත් එක්ක වයස අහනවා. එහෙමයි. නේද? එහෙමයි. ඒ වගේම තරුණ කෙනෙක් ගියත් එහෙමයි. වැඩිහිටි කෙනෙක් ගියත් එහෙමයි. වයස අහනවා. එහෙමයි. ඒතර ප්‍රතිකාරයක් ලබා දීමට පව මේ වයස කියලා කියන එක අහනවා. එහෙමයි. නේද? ඉතින් ඒ වගේම තමයි දැන් ස්වාමීන් වහන්සේ මතක් කළා තරුණ කාලේ. තරුණ කාලෙත් දැන් තරුණ කාලයටපත් වුණාට පස්සේ අහනවා දැන් විවාහ වෙන්න කාලේ හරි නේද? තම ගෙයක් දොරක් හදාගත්තේ නැද්ද? දැන් රැකියාවක් කරනවද? මේ කාලයෙන් තමයි හැම එකක්ම මේ විදිහට මනින්න උත්සාහ කරන්නේ සහ කාලයත් එක්ක තමයි මේ කාම ආසාවට ඒ විදිහට නැඹුරු වෙන්නේ. ඒ කියන්නේ වැඩිහිටි પરම්පරාවත් පුරුදු වෙලා තිබෙන්නේ මොකද තාම ඉලන්දාරියාට කවුරුත් නැද්ද? එහෙම ස්වාමීනි. කවුරුත් නැද්ද කෙනෙක්? එහෙම. ඉතින් මොනවාරි හොර රහසවත් ආශ්‍රය කරන කෙනෙක් නැද්ද? එහෙම ස්වාමීනි. කොහොම ඉන්නද හදන්නේ? දැන් ඉතින් මෝරනව නේද? තව ටික කාලෙකින් ඉතින් වයසක 100 කෙනෙක් තමයි කියලා විහිළු කරන අවස්ථාවල තිබෙනවා. ඒ කියන්නේ වැඩිහිටියෝ ගිය පාරෙම අපිව එක්කගෙන යන්නට තමයි ඒගොල්ලෝ අනුශාසනා කරන්නේ. එහෙම ස්වාමීනි. ඒක වැඩිහිටියන්ගේ පැත්තෙන් වැරදි නෑ. එහෙම. නමුත් ධර්මයෙන් පැත්තෙන් ගත්තට පස්සේ ඒගොල්ලෝ කෙලෙස් සැඩපහරේ ගහගෙන යද්දි අපිවත් ඒ සැඩපහරේ කොටස්කාරයෙන් බවට පත් කරගන්න තමයි ඒගොල්ලෝගේ අවවාදන ශාසන හැම විටම බොහෝ සෙයින්ම ලැබෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීනි. එක පැත්තකින් ඇත්තටම දැන් ඒ
ඒ කාලය විසින් කරන ක්‍රියාදාමයේ කාලය විසින් කරන යම්කිසි විදියකින් බැලුවොත් එහෙම මේ කාලය විසින් සිදු කරන යථාර්ථය නොදැනගෙන කෙනෙක් ඒ කාමයට නැඹුරු වුණොත් ඒ කියන්නේ කම්සප විඳින්නට උත්සාහ කළොත් එහෙම එතෙන්දි මහා ඒ විදියට අඳුර යත ගන්නවා වගේ මේ විශේෂයෙන්ම නොදන්නා බව නිසා ගොඩාක් වෙලාවට මේ වැරදි දේවල් සිද්ධ වෙනවානේ. ඒ කියන්නේ අපි හිතමු දැන් විවාහ වෙච්ච විවාහපත් කෙනෙක් දරුවෝ ඇති දැඩි කරලා අනේ ස්වාමීන් වහන්සේ. එහෙම කටයුතු කරනකොට මේ ඒ ස්වභාවය දැන් ස්වාමි දියණියක් එක්ක හරි දරුවොත් එක්ක හරි ඥාතිත් එක්ක හරි ඒ යුතුයකම් කොටසක් තියෙනවා. ඒ වගේම ආදරේ සෙනෙහස දක්වන විදිහක් තියෙනවා නේද? ඒ වගේම නොයෙක් විදිහ ආරක්ෂා වෙන ක්‍රම තියෙනවා. මේ හැම දෙයක් වෙනම නොදැනගෙන ඒ ස්වභාවයට වැටුනොත් එහෙම විශේෂයෙන්ම අමාරු වැටෙනවා කියලා අපි කියන්නේ නේද? ඉතින් සමහර වෙලාවට ඒ නොදැන මේ විදිහේ දෙයකටපත් කළොත් දැන් විවාහ ජීවිතයට පවා තරුණයෙක්පත් වුණොත් එහෙම අර ඒ යාළුවෝ පිළිබඳව තරහක් ඇති කරගන්නවා. ඕගොල්ලෝ තමයි මාව අමාරුයි දැම්මේ. එහෙමයි. ඕගොල්ලෝ වැටිච්ච බලේ මමත් වැට්ටුවා කියලා කියනවා. එතෙන් විතර යාළුවෝ විතරක් නෙමෙයි දෙමව්පියන්ටත් බොහෝ විට වැඩිපුරම චෝදනා ලබන්නේ දෙමව්පිය විසින්. ඒ දෙමව්පිය හැමනිතරම කැප වෙන්නේ වැඩිහිටියන් හැටියට දරුවන්ට යහපත් අනාගතයක් ඇති කරලා දෙන්නනේ. අනේ අපේ පස්සේ මේ දරුවන්ට යන කලදසාව මොකද්ද කියන අදහස ඉන්නේ. නමුත් ඇතැම් විට දෙමව්පියෝ චෝදනාලාභින් බවට පත් වෙනවා. ඕගොල්ලෝ තමයි මාව අමාරුවේ දැම්මේ. ඕගොල්ලෝ තමයි මාව මේ විපතටපත් කළේ. නැත්නම් ඇතැම් කෙනෙක් කියනවා මම මහාන වෙන්න හිටිය කෙනා. මම මහාන වුණා නම් මෙලහට ලොකු පැවිද්දෙක් වෙලා. නමුත් ඕගොල්ලෝ දැන් බලන්න මට මේ කරපු වින්නහිය කියලා ඇතැම් විට රණ්ඩු සරුවල් නොහොඳ නෝකඩු හට ගන්නට ඒක හේතු වෙනව නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඊළඟට අපි ඊළඟ කොටස කතා කරමු. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒ දෙව්දුව පොළොවට බැහැලා දැන් ආකාශේ ඉඳලා තමයි අර මූලික විස්තරය කළේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඒ දෙව්දුව පොළොවට බැහැලා සමිදි තෙරුන්ට මෙහිම පැවසුවා. එහෙමයි. නෑ භික්ෂුව. ඔයා තවම තරුණයි. ලස්සන කළු කෙස් තියෙන සොඳුරු යෝන් වයස නේද ඉන්නේ. එහෙමයි. ඉතින් මේ මෙහෙම ගත්තට පස්සේ සමිදි තෙරුණුත් ලස්සන හොඳ පුෂ්ටිමත් ශරීරයක් තිබ්බ කෙනෙක් බව අපිට පෙනෙනවා මේ කාරණේ ස්වාමීන් වහන්සේ. හොඳ තාරුණ්‍ය තුල ඉඳලා තියෙන්නේ. ජීවිතේ පළමු වයසේ කාම ක්‍රීඩා නොකර නේද ඉන්නේ. එහෙම. මේ ජීවිතේ සාමාන්‍ය ලෝකයා කරන කාම ක්‍රීඩාව නොකර ඉන්නේ. භික්ෂුව මේ මනුස්ස කාම සම්පත් වළඳන්න. මේ ජීවිතයේදී ලබන්න තියෙන සැප ඇතහැරලා දාලා පරලෝදී ලැබෙන කාලයට අයිති සැප පස්සේ දුවන්න එපා. දැන් ඔබ ඔය පරලෝදී ලැබෙන සැපය පස්සේනේ දැන් ඔය යන්න හදන්නේ. එහෙම. නමුත් ඔබට මේ ලැබිලා තියෙන අවස්ථාවයි මග හැරගන්නේ. එහෙම. ඔබ මිනිස්සෙක් හැටියට මනුස්ස සැප, මනුස්ස කාමයන් අත්දකින්නයි කියලා දෙව්දුව යෝජනාවක් කරනවා සමිද්දි ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ දැන් මේ ඒ දෙව්දුව ඉහළින් ඉඳලා දැන් පහළට බැහැගත්තා. මේ ස්වාමීන් වහන්සේ. අතකෝසා දේවතා පටවියන් පතිට්ඨි හිත්වා ආයස්මන්තං සමිද්දින් ඒ තදෝච. එහෙමයි. දහරෝ තම් බික්ඛු පබ්බජිතෝ සුසුකා කාලේසු බද්රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා අනිකීලිතාවි කාමේසු බුඤ්ජ බික්ඛු මානුසකේ කාමේ මා සන්දිට්ඨිකං හිත්වා කාලං අනුදහවීති. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මහානතෝ තරුණ පැවිද්දේ මනා කළු කෙසගෙහි කළු කෙසක තියෙන කෙනෙක්. එහෙමයි. නේද? එහෙමයි. ඒ වගේම සොඳුරු යෝන් විහි පළමු වයසින් යුක්ත කෙනෙක්. ඒ වගේම කාම ක්‍රීඩා නොකල සුළු යෙහි මහාන මානුෂික කාමයන් අනුභව කරනු මැනවි. මෙලොව පස්කම් සැප හැරපියා පරලොව සැප නහමක් ලොහු බඳව. එහෙමයි. කියන්නේ මේ ජීවිතය අත්විඳින්න තියෙන සැප අතහැලා දාලා මේ පරලොව තියෙන සැපයක් කරා යන්නේ දැන් සාමාන්‍ය අපි අහන්නේ ඔය පිස්සුද ඔයාට? එහෙම සමනස්. නැති එකක් පස්සේ දුවන්නේ තියෙන එක තියාගෙන කියලා අපි සාමාන්‍යයෙන් අහනවනේ ස්වාමීන් වහන්සේ. ඒ වගේ ප්‍රශ්නයක් මේ අහන්නේ. එහෙමයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ සමිද්දි තෙරුන් සවිස්තරාත්මක පිළිතුරක් දෙනවා දෙව්දුවට. එහෙමයි. නෑ ආශ්මත මම මේ ජීවිතයේදී ලබන්න තියෙන සැප අතහැරලා දාලා කාලයට අයිති දෙයක් හොයාගෙන දුවනවා නෙවෙයි. එහෙමයි.
ඇත්තෙන්ම මම කාලයට අයිති දේ තමයි අත්හැරියේ. හරි ගැඹුරු ප්‍රකාශය ස්වාමීන් වහන්සේ. මං කාලයට අයිති දේවල් හොයාගෙන දුවනෝ නෙමෙයි. මම කාලයට අයිති දේ අත්හැරලා දාලා තියෙන්නේ. ඒ සාමාන්‍ය සංස කාලයට අයිති දේ කියලා කියන්නේ දැන් තරුණ භික්ෂුවක් හැටියට නම් ආදර සම්බන්ධතා, විවාහයෙන් ලැබෙන දරුවෝ, වෙළඳ ව්‍යාපාර. එතකොට ගිහියෙකුට අදාළ කාම සම්පත්ම තියෙනවනේ. ඉඩ කඩන් දීපල වස්තුව, එතකොට යුතුයකම්, ඒ කියන්නේ ස්වාමියාගේ පැත්තේ, බිරිඳගේ පැත්තේ යුතුයකම් ඉෂ්ට කරන්න තියෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට තමන් ව්‍යාපාරයක හිමිකරුවෙක් නම් සේවක සේවිකාවන්ට කරන තියෙන යුතුයකම් ඒව ඔක්කොම අත්හැරියා කියනවා. කාලයට අයිති දේවල් මං අත්හැරියා කියනවා. මේ ජීවිතයේදී ලැබෙන සැපයක්මයි මම මේ හොයාගෙන දුවන්නේ. මම දුවනවා කියනවා. මේ ජීවිතේ ලබන්න පුළුවන් දෙයක් හොයාගෙනයි කියනවා දුවන්නේ. අපගේ භාගතුන් වහන්සේ වදාළේ මේ කාමයන් කාලයට අයිති කියලයි. බොහෝ දුක් සහිතයි කියලයි. බොහෝ පීඩා සහිතයි කියලයි. මේ කාමයේ තුල කරදර ගොඩක් තියෙනවා කියලායි භාගතුන් වහන්සේ වදාළේ. නමුත් මේ ශ්‍රී සද්ධර්මය, නමුත් මම මේ අනුගමනය කරන ශ්‍රී සද්ධර්මය මෙලවදීම දකින්න පුළුවන්. මම මේ පරලෝකදී දකින්න එකක් හොයාගෙන යනවා නෙමෙයි. මම මේ අනුගමනය කරන ශ්‍රී සද්ධර්මය මේ ලෝකයේදීම දකින්න පුළුවන්. හැම කාලයකම දකින්න පුළුවන්. ඇවිත් අවබෝධ කරගන්න කියලා පෙන්වා දෙන්න පුළුවන්. Taman තුලින්ම ඇති කරගන්න පුළුවන් බුද්ධිමත් උදවියට තමන් තුලින්ම වෙන් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ධර්මයක් තමයි කිව්වා මම මේ හඹාගෙන යන්නේ. පැහැදිලි පිළිතුරක් දුන්න ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. අපිත් ඇත්තටම දැන් මේ අපිත් යම්කිසි කාලයක් තුලදී මේ ධර්ම විග්‍රහය පවා කරන්නේ. එහෙමයි. අපිට පැයක කාලයක් තියෙනවා. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වගේම තමයි මේ කාලය යම්කිසි විදියකින් ඒ කාලය ඇතුළත සිද්ධ කරන කාර්යය ඒ වෙලාවේ සිද්ධ කරේ නැත්නම් නොයෙකුත් විදිහේ ගැටලුකාරී තත්ත්වෙම මතුවෙනවා. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක පැත්තකින් විශේෂයෙන් අපි කියනවා දැන් කාලය ඉක්ම වෙලා ගියා. දැන් මොන දේ වුණත් මොන හොඳ වුණත් නේද? මොන විඳීම වුණත් ඒ කියන්නේ අපි හිතමුකෝ රූපයක් හරි, ශබ්දයක් හරි, ගන්ධයක් හරි, රසයක් හරි, ස්පර්ශයක් හරි මේ ලබන විඳීම යම් කිසි විදියකින් ඒ කාමයේ තියෙන දැඩි බව නිසා හෝ කාමයේ තියෙන මේ හීන හෝ ප්‍රනීත බව නිසා නෙවෙයි. කාමයේ තියෙන හීන හෝ ප්‍රනීත හෝ නිසා නෙවෙයි. කාලය කියලා කියන එක ඒ පුද්ගලයා සතුටු භාවයට පත් කරන්නත් අසතුටු භාවයට පත් කරන්නත් කොයිතරම් හේතු වෙනවද? එහෙමයි. අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් දැන් ලාබාල කාලේ යම් කිසි විදියකින් අධ්‍යාපනය ලබන කාලේ හරි ක්‍රීඩා කරන කාලේ හරි ඒ දේවල් මගහැරුණොත් ව්‍යායාම වල නිරත වෙනවා හරි නේද? එහෙමයි. මොන යම් කිසි විදියකින් ආහාර පානයක් හරි ගන්න බැරි වුණොත් එහෙම. ඒ කියන්නේ මේ දේවල් විඳලා නැත්තම් ලාබාල කාලේ දේවල් විඳලා නැත්තම් අපි ඒ තුලින් පසුතැවෙනවා. එහෙමයි. අපි කියනවා සාමාන්‍යයෙන් පුංචි ළමයි ගමේ වෙල්ලි පැනල්ලි සෙල්ලම් කරලා නැත්තම් නේද? සෙල්ලම් කරලා නැත්තම් ඒ වගේම ඒ දරුවොත් එක්ක එකට ජීවත් වෙලා නැත්තම් මේ අත්දැකීම් ලැබලා නැත්තම් මොකටද ඒ තරුණ ජීවිතය කියලා අහන අවස්ථාවක් තියෙනවා. එහෙමයි. ඒ වගේම තමයි තරුණ ජීවිතයක් ගත කරනකොටත් විශේෂයෙන් අධ්‍යාපනය ලබන්න නොහැකි වුණා නම් ඒ වගේම නොයෙකුත් විදිහේ අපහසුතාවයන් නිසා මේ දිලිඳු භාවය නිසා වෙන්න පුළුවන්. ඒ වගේම නොයෙකුත් විදිහේ තාඩන පීඩන නිසා වෙන්න පුළුවන්. නරක යාළුවන්ට ඇසුරු නිසා වෙන්න පුළුවන්. නොයෙකුත් හේතු නිසා මේ ඒ කාලය තුල විඳිය යුතු දේවල් විඳ ගන්න බැරි වුණොත් එහෙම යම් කිසි විදිහේ පසුතැවීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම යම් කිසි විදිහකින් වයෝවෘද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ පීඩනයේ නිසාම ඒ පීඩාව නිසාම ඒ මානසික ආතතිය නිසාම කෙනෙක් ඒ විදිහට මරණාසන්න මොහොතේදී ඒ විදිහට අඳුරු තත්ත්වයට ජීවිතයේ අඳුරු තත්ත්වයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. ඒ කාරණේ පිළිබඳව තමයි මෙතෙන්දී පැහැදිලි කරන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. පැහැදිලිව මෙතන සඳහන් කරන ස්වාමීන් වහන්සේ දෙව්දුවට සමිති ස්වාමීන් වහන්සේ පවසනවා. දැන් ඔබ කියනවා මම මේ කාලයට අයිති දේ භුක්ති විඳින්නේ නැහැ කියලා. ඔබ එහෙම හිතන්න එපා. මං කාලයට අයිති දෙයක් පස්සේ දුවනවා නෙමෙයි. ඇත්තෙන්ම මම කාලයට අයිති දේවල් අත්හැරියා. කාලයට අයිති දේවල් අතහැරලා කාලයට අයිති නොවන අකාලික වූ ධර්මයයි මම අනුගමනය කරන්නේ. හරි ලස්සන පිළිතුරක්. ඔබ කියනවා මම කාලයට අයිති දේවල් භුක්ති විඳින්නේ නැහැ කියලා. නමුත් දෙවිදුව මම කාලයට අයිති දේවල් අතහැරලා දාලා අකාලික ධර්මය අවබෝධ කරගන්නයි මේ දුවන්නේ. ඊට පස්සේ සඳහන් කරනවා මේ දෙවිදුව මෙහෙම භික්ෂුව මේ කාමයන් කාලයට අයිති කියලා බොහෝ දුක් සහිතයි කියලා බොහෝ පීඩා සහිතයි කියලා
මේ කාමයන් තුළ බොහෝ කරදර තියෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? දැන් වහන්සේ කියන මේ කාමයන් කියලා කියන්නේ කාලයට අයිති දේවල්, දුක් ගොඩක්, පීඩා ගොඩක් කියලා පවසනවා, කරදර ගොඩක් කියලා. භාගතුන් වහන්සේ දේශනා කළේ කොහොමද කාමයන් පිළිබඳව? ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ මෙලෝදීම දකින්න පුළුවන් අකාලික ධර්මයක් කියලා පවසනවා. ඒතර මේ ජීවිතයේදීම අවබෝධ කරගන්න පුළුවන් කියලා භාගතුන් වහන්සේ දේශනා කළේ කොහොමද කියලා සමිති ස්වාමීන් වහන්සේගෙන් පෙරලා දෙව්දුව ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ දෙව්දුව අතාරින්නෙම නෑ මේ වැඩේ. ස්වාමීන් වහන්සේ මෙතන විශේෂයක් තියෙනවා. දැන් මේ සමිද්ද ස්වාමීන් වහන්සේ මතක් කළේ අකාලික බව විතරයි. එහෙමයි. අකාලික බව විතර පමණයි. එහෙමයි. නමුත් ඊට එහා ගියේ මේ ධර්මයේ තියෙන ಗುಣ පිළිබඳව, ධර්මයේ ಗುಣ තියෙන පිළිබඳව තවත් එහාට කතා කරනනේ දේවතාවිය. එහෙමයි. ඒතර දේවතාවිය ඒකාන්ත වශයෙන් මේ සමිද්ද ස්වාමීන් වහන්සේ පරීක්ෂා පරීක්ෂණයක්ම කරන්නේ. ඒක හිතෙන්දි පැහැදිලි වෙන ස්වාමීන් වහන්සේ දැන් මේ අකාල් භාග්‍යවතුන් වහන්සේ කොහොමද අකාලිකයි කියලා තියෙන්නේ? එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ කොහොමද එහිපාසිකයි කියලා තියෙන්නේ? එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ කොහොමද ඕපනායිකයි කියලා තියෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ කොහොමද නුවණැත්තන් විසින්ම තම තමා කෙරෙහිලා දත යුතුය? ඒ කියන්නේ පච්චත්ත වේතබ්බෝ විඤ්ඤෝහි කියලා තියෙන්නේ කොහොමද කියලා සමිද්ද ස්වාමීන් වහන්සේගෙන් විමසනවා ස්වාමීන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර ස්වාමීන් වහන්සේ සමිද්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා මෙහෙම. දෙව්දුව ඇත්තෙන්ම මම ළඟදි තමයි මහාන වුණේ. එහෙමයි. මම මහාන වෙලා වැඩි කාලයක් නැහැ. මේ ශාසනයට අලුතින් පැමිණිච්ච අලුත් පැවිද්දෙක්. මම නවක පැවිද්දෙක්. නවක කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ පැවිද්ද උපසම්පදා ලැබලා පළමු අවුරුදු 5 හඳුන්වන්නේ නවක කියලා. උපසම්පදාවෙන් අවුරුදු 5ත් 10ත් අතර හඳුන්වන්නේ මධ්‍යම කියලා. ඊට පස්සේ උපසම්පදාවෙන් අවුරුදු 10ක් සම්පූර්ණ නම් ඒ භික්ෂුව හඳුනනවා තේර භික්ෂුවක් කියලා. ඒතර උපසම්පදාව අවුරුදු 20ක් හෝ ඊට වැඩි නම් ඒ භික්ෂුන් වහන්සේ මහා තේර කියන නාමය ලබනවා. ඒ මේ කවුරුත් දෙන සම්මාන නෙමෙයි. ඒක ශාසනයේ වැඩ වාසය කරද්දිම ලැබෙන දේවල් නේ ස්වාමීන් වහන්සේ. ඒතර මේ සඳහන් කරනවා ඇත්තෙන්ම මල් ළඟදී පැවිදි වෙච්ච කෙනෙක්, මේ ශාසනයට අලුතින් පැමිණිච්ච කෙනෙක්, අලුත් පැවිද්දෙක්. මට ওই කාරණේ විස්තර වශයෙන් කියන්නට පුළුවන් කමක් නැහැ. ඔබ අහපු ප්‍රශ්නේට මට සවිස්තරාත්මකව පිළිතුරු දෙන්නට බෑ. භාගතුන් වහන්සේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ රජගහ නුවරම මේ තපෝදා නදිය ආසන්නයේම තපෝදාරාමේ වැඩ ඉන්නවා. උන්වහන්සේ මේ අසලම තියෙන ආරණ්‍ය වැඩ ඉන්නේ තපෝදාරාමයේ. ඉතින් භාගතුන් වහන්සේ බැහැ දකලා ඔය ප්‍රශ්නේ අහන්න ඕනේ. භාගතුන් වහන්සේ පිළිතුරු දෙන්නේ යම් ආකාරයකින්ද ඒ විදිහට මතක තබා ගන්න එක තමයි හොඳ කියලා දෙව්දුවට පැවසුවා. එහෙම සමහර. ඉතින් ඊට පස්සේ දෙව්දුවටත් ආරාධනා කරනවා භාග්‍යතුන් වහන්සේ සමීපයට ගිහිල්ලා මේ ගැටලුව ප්‍රශ්න විසඳගමු කියලා. ස්වාමීන් වහන්සේ එහි පවසනවා මෙහෙමයි. එතකොට ඒ දෙව්දුව පවසනවනේ නෑ භික්ෂුව. අපි වගේ උදවියට භාගතුන් වහන්සේට සමීප වන එක ලේසි වැඩක් නෙමෙයි. අනිත් මහේශාක දෙවිවරුන් හැම නිතරම භාගතුන් වහන්සේව පිරිවරාගෙන ඉන්නවා. භාගතුන් වහන්සේව නිතරම මුණ ගැහෙන්නේ මහේශාක දෙවිවරු. අපි වගේ මේ පොඩි දෙවිවරුන්ට උන්වහන්සේව මුණ ගැහෙන එක ලේසි වැඩක් නෙමෙයි. එහෙම නෙමෙයි භික්ෂුව. භාගතුන් වහන්සේව බැහැදගෙන ඔබ වහන්සේම යන්න. ඔබ වහන්සේම වඩින්න. ගිහින් ඔබ වහන්සේම අහන්නකෝ මම මේ අහපු මේ දෙවස භාගතුන් වහන්සේට පවසන්නකෝ. කියලා භාගතුන් ඒ කියන්නේ භාගතුන් වහන්සේ වෙතට යොමු කරලා භික්ෂුවව පොළඹවනවා තමන්ගේ පිළිතුරු ලබා ගැනීම පිණිස. එක පැත්තකින් මේ දෙව්දුව හරි සූක්ෂමයි. තමන්ට ලබාගත යුතු පිළිතුරු භික්ෂුව හරහා කරගන්නවා. ඒක තියද එක්තරා බුද්ධියක් නේ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ හොඳයි ආශ්මත කියලා සමිද්දි තෙරුන් වහන්සේ දෙව්දුවට ප්‍රකාශ කරලා පවසනවා. දෙව්දුව පවසනවා ඔබ වහන්සේ ගිහිල්ලා අහන්න ඕක මටත් බැරිය එතකොට එතනට ලං වෙලා බණ ටිකක් අහන්න. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ ඉදිරියේ සමිද්දි ස්වාමීන් වහන්සේ මේ සිද්ධ වෙච්ච සිද්ධිය මුල ඉඳලම විස්තර කරනවා. ස්වාමීනි මම උදේ පාන්දර ඇඟපත හොදගන්න තපෝදාවට ගියා. ඒතර මම තෙත සිඳවමින් ඉන්නකොට දෙව්දුවක් ආවා කියලා දැන් මේ දක්වා වෙච්ච විස්තරي සම්පූර්ණයෙන් විස්තර කළා. එතකොට සමිද්දි තෙරුන් පවසන ස්වාමීනි ඒ වෙච්ච කතාවට අනුව ඒ දෙව්දුව බණ අහන්න එනවා කියලා සත්‍යක් නම් පැවසුවේ. දැන් මේ කිට්ටුවම ඇති කිව්වා. මේ කිට්ටුවටම ඇවිල්ලා ඇති කිව්වා මේ භාගතුන් වහන්සේ මොකද්ද වදාරන්න කියලා අහගන්න. එතකොට මේ දෙව්දුව ස්වාමීන් වහන්සේ හරි ලස්සනයි මේ විස්තරේ. ඒතර ඒ දෙව්දුව ඒ ළඟම ඉඳලා කියනවා භික්ෂුව අහන්න.
ඒ සාමාන්‍යයෙන් අපි රහසෙන් කියන්නේ ඔයා අහන්න. මං අහන්න ඕනේ නැහැ කියලා. ඒ වගේ දෙව්දුව කියනවා භික්ෂුව අහන්න. භික්ෂුව අහන්න. මම මේ ඇවිල්ලා ඉන්නේ කියලා මේ භික්ෂුවට මේ හිමීට කියනවා. එතකොට ඒ වෙලාවේදී භාගතුන් වහන්සේ දෙව්දුව අඳුර ගන්නවා. මේ ප්‍රශ්නේ අහපු දෙව්දුව තමයි සමිද්දිගෙන් කියලා. ඊට පස්සේ පවසනවා භාගතුන් වහන්සේ මෙහෙම. මේ සත්වයන් හඳුනාගන්නේ පංච උපාදානස්කන්ධයයි. දැන් තමයි මේ සූත්‍රයේ ස්වාමීන් වහන්සේ අරටුවට ආවේ. එහෙම සෝමනස්. මේ සත්වයන් හඳුනාගන්නේ පංච උපාදානස්කන්ධයයි. එහෙම. පිහිටලා ඉන්නේ පංච උපාදානස්කන්ධයමයි. එහෙම. මේ පංච උපාදානස්කන්ධයමයි අවබෝධ නොකලෙත්. ඒක නිසා මේ මායාට වසඟ වෙලා තමයි මේ ලෝකයා ජීවත් වෙන්නේ කියලා භාගතුන් වහන්සේ විස්තර කරනවා. ඒ පංච උපාදානස්කන්ධයේ මේ යථාර්ථය අවබෝධ කළාට පස්සේ ඒ පංච උපාදානස්කන්ධය ගැන මමත්වයෙන් යුක්ත හැඟීමක් ඇති කරගන්නේ නැහැ. ඔහුට ඒ හැඟීම ඇති වෙන්නෙත් නැහැ. යම් කරුණක් නිසා රාග දේශ ආදිය ඇති වෙනවා කියනවා නම් එබඳු දෙයක් ඔහු කරා ඔහු තුල ඇති වෙන්නේ නැහැ. එහෙමයි. ඉතින් දෙව්දුව ඔබ එබඳු කෙනෙක් දකිනවා නම් කියන්න කියලා දැන් ඔන්න දෙව්දුවත් එක්ක භාගතුන් වහන්සේ දෙවස පටන් ගන්නවා. එහෙම සෝමනස්. අපි ඒක කතා කරමු ස්වාමීන් වහන්සේ. එහෙම සෝමනස්. දැන් විශේෂයෙන් දැන් ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ දෙව්දුව මෙතනට පැමිණිලා ඒ සිටිනා බව මෙතනට පැමිණලා සිටිනා බව ඇඟෙව්වා. මම දැන් ඇවිල්ලා ඉන්නේ ප්‍රශ්නය විමසන්න කියලා. එහෙමයි. නේ සෝන සම්පූර්ණ ප්‍රශ්නේ විමසන්න කියලා සමිති ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සමිති ස්වාමීන් වහන්සේ අසල වැඩ ඉන්නෝ. සමීපේ වැඩ ඉන්නෝ. දේවතාවත් මේ කාරණේ අහගෙන ඉන්නවා. දේවතාවිය. ඉතින් දේවතාවියට ලබා දෙන පිළිතුර භාග්‍යවතුන් වහන්සේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මේ පංචස්කන්ධය පිළිබඳව රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන පංචස්කන්ධය පිළිබඳව තමයි මේ ලබා දුන පිළිතුර. ස්වාමීන් වහන්සේ මේ පිළිතුරු තුල පවා මේ පිළිතුරු තුල පවා ලොකු විසඳුමක් තමයි ඒ දෙපළට ලබා දෙන්නේ. එහෙමයි. සමිති ස්වාමීන් වහන්සේටත් දෙව්දුවරත් ලබා දෙන්නේ. එතකොට පංචස්කන්ධයන් පිරිසිඳ දැන සත්ව පුද්ගලාදී වශයෙන් කිසිවකු නොහඟේ. ඒ කියන්නේ එහෙම අවබෝධ කරගන්න නැහැ මේ ඒ විදිහට පංචස්කන්ධය පිළිබඳව තමයි අවබෝධ කරගන්න ඕනේ කියලා කියන්නේ. එහෙමයි. එතකොට යම් හේකින් ඔහුට මඤ්ඤණා නොවේද යම් කරුණකින් ඔහුට රාග රත ආදී වශයෙන් කියන්නේ නම් ඒ කරුණද ඔහුට නැත. එම්බා දෙව්දුව ඉඳින් දණෙහි නම් කියව. මෙතෙන්දි කියන්නේ මේ පංචස්කන්ධය පිළිබඳ අවබෝධ කරගත්ත කෙනා අර කාලය කියලා කියවනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට කාලය පිළිබඳ අවබෝධ කරගන්නෙත් පංචස්කන්ධයේ විදිහටම තමයි එතකොට. එහෙමයි. නේද? එහෙමයි. එතකොට අපි ගත්තොත් එහෙම පංචස්කන්ධ මෙතෙන්ද කියන්නේ පංචස්කන්ධයක්මයි උපදින්නේ. පංචස්කන්ධයක්මයි පවතින්නේ. පංචස්කන්ධයක්මයි තමයි නැති වෙන්නේ කියන කාරණා. එතකොට දැන් මෙතින් දැන් ඊළඟට ස්වාමීන් වහන්සේ මේ දෙව්දුව අහනවනේ විශේෂයෙන්ම මේ කාරණාව මට වැටහෙන්නේ තවත් විස්තරාත්මකව තේරුම් කරලා දෙන්න කියලා ස්වාමීන් වහන්සේ. එහෙමයි. නේද? එහෙමයි. ඊට පස්සේ බඳු කෙනෙක් දකිනවා නම් කියන්නේ පංචස්කන්ධයෙන් බැහැරව. එහෙමයි. මේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නයි කියලා කියනවා. ඒතර දෙව්දුව පවසන ස්වාමීනි භාගතුන් වහන්සේ විසින් කෙටියෙන් වදාළ සද්ධර්මය මට විස්තර වශයෙන් නම් තේරුම් ගන්න බැරි වුණා. ස්වාමීනි භාගතුන් වහන්සේ විස්තර වශයෙන් මට ධර්මයේ පවසන සේක්වා. එතකොට මට භාගතුන් වහන්සේගෙන් මේ කෙටියෙන් වදාළ ධර්ම කාරණා විස්තරාත්මකව අවබෝධ කරගන්න පුළුවන් නේ. දෙව්දුව පවසන. ඒතර භාගතුන් වහන්සේ පවසන ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් හිතනවා නම් අනිත් අයයි මමයි ඔක්කොම එකයි කියලා. නැත්නම් අනිත් අයට වඩා මම ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා නම් එහෙම නැත්නම් අපි ඔක්කොම එකයි කියලා හිතනවා නම් එහෙම නැත්නම් අනිත් අයට වඩා මම පහත් කියලා කියන්නේ ත්‍රිවිධ මාන ගැන ස්වාමීන් තියෙන්නේ. එතකොට අන්න ඒ නිසයි ඒ තැනැත්තා අනුන් හා වාද කරන්නේ. උස් පහත් බව තකා තමයි කියනවා අත්ුක්කංශන පරමම්බණයට ගිහිල්ලා වාදයට පැටලෙන්නේ. මම දන්නවා ඔයා දන්නේ නැහැ. එහෙනම් ඔයා දන්නදී මම දන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයත් දන්නවා මාත් දන්නවා. ඔය මාන්න තුන තමයි ලෝකේ තියෙන්නේ. නමුත් යම් කෙනෙක් ඔය මාන තුන තුල කම්පා වෙන්නේ නැත්නම්, කියන්නේ මාන්නෙන් දුක් විඳින්නේ නැත්නම්,
ඔහුට මම සමානයි, මම ශ්‍රේෂ්ඨයි, මම හීනයි කියලා හිතෙන්නේ නැහැ කියනවා. එහෙම සම්මාස. ඉතින් දෙව්දුව එබඳු කෙනෙක් ගැන ඔබ දන්නවා නම් කියන්න. එහෙම සම්මාස. කියන්නේ දෙව්දුවව අවබෝධයට යොමු කරනවා ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින්. එහෙම සම්මාස. මෙතෙන්දී පැහැදිලි පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේ ලබා දෙනවා. දැන් අපිට මතක් කරන්න පුළුවන් මෙතෙන්දී මේ අවබෝධයට ඉඟියක්. ඒ කියන්නේ අවබෝධයට මුලින්ම ප්‍රාප්ත වෙන්නේ කොහොමද? අවබෝධයට අපි ඉස්සෙල්ලාම යන්නේ කොහොමද? එහෙමයි. ඉතින් ඒකට තියෙන ලොකු බාධාවක් තමයි මේ කාලය කියලා කියන එක කියන්නේ. එහෙමයි. දැන් එතකොට අපි මැන ගන්නවා. දැන් මෙතන මානෙ ගැනීම ස්වාමීන් වහන්සේ කියන්නේ. එහෙමයි. නේද? මේ මැන ගැනීම කියලා කියන එක අවබෝධයට මහා බාධාවක්. දෙව්දුව ඉස්සෙල්ලා මැනගත්තේ සාමාන්‍ය දෙව්දුව වගේම සාමාන්‍යයෙන් ප්‍රතඥ අය මනින්න උත්සාහ කරන්නේ දැන් මමත් තරුණයි. මමත් තරුණයි, ඔයත් තරුණයි. එහෙමයි. ඔයා විඳින්නේ නැති ඔයා විඳින දේවල් මම විඳින දේවල් අයි ඔයා විඳින්නේ නැත්තේ. ඒ කියන්නේ ඔයා විඳින දේවල් අයි මං විඳින්නේ නැත්තේ. මෙහෙමත් කියනවනේ මට තේරෙන දේවල් ඇයි ඔයාට තේරුම් ගන්න බැරි? රණ්ඩු වෙන්න ඕයන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට ඒ දේවල් මැනගන්න විදිහ දැන් එක පැත්තකින් උසස් විදිහට මැන ගන්නවා. එක තවත් විදිහකට සමානව මැන ගන්නවා. තවත් විදිහකට හීනව මැන ගන්නවා. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. සමාන අය තවත් විදිහකට සමාන කොට මැන ගන්නවා. එහෙමයි. නේද? ඊළඟට උසස් අය උසස් විදිහටම මැන ගන්නවා. එහෙමයි. එන හීනයත් එකතු වෙලා හීන විදිහට මැන ගන්නවා. ওই විදිහට නවවිධ මානයකුත් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලිව. එහෙම ස්වාමීන් වහන්සේ. නැසෙ එතකොට මෙහි සඳහන් කරනවා දෙව්දුව අනේ ස්වාමීනි භාගතුන් වහන්සේ ඔය දේශනා කළෙත් කෙටියෙන්නේ. එහෙම ස්වාමීන් ඔය කාරණේ දේශනා කළෙත් කෙටියෙන්නේ. මට ඕක තේරුන්නේ නැහැ ස්වාමීනි. එහෙම. ඉතින් ස්වාමීනි ඔය කිව්ව කාරණේ සවිස්තරාත්මකව මට තවත් දැනගන්න පුළුවන් නම්. එහෙම ස්වාමීන් වහන්සේ. ඒතර භාගතුන් වහන්සේ පවසනවා සම්මුතියත් අත්හැරියා. එහෙම ස්වාමීන් වහන්සේ. විවිධාකාර වූ මාන්නයට පැමිණුනේත් නැහැ. එහෙමයි. මේ නාම රූපයේ කෙරෙහි තියෙන තණ්හාවත් නැති කළා. එහෙමයි. කෙලෙස් ගැටත් සිඳලා දැම්මා. දුක් රහිත වුණා. ආශා රහිත වුණා. දෙවියොත්, මිනිස්යොත්, මෙලොව හරි, පරලොව හරි, සුගතිය හරි ඕනෑම සත්ව සන්නිවාසයක කොච්චර හෙව්වත් එබඳු කෙනෙකුගේ උපතක් හොයන්නට බෑ. දෙව්දුව ඔබට ඒ ගැන තේරුණා නම් පවසන්න භාගතුන් වහන්සේ ගැඹුරින්ම කරුණු කියනවා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඒතර ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ අහපු ප්‍රශ්නයට මේ දෙව්දුව පිළිතුරු දෙනවා මෙහෙම. ස්වාමීනි දැන් නම් ඔය කෙටියෙන් කිව්ව කාරණා මට සවිස්තරාත්මකව අවබෝධ වුණා. මට වැටහුණා. එහෙම ස්වාමීන් වහන්සේ. භාගතුන් වහන්සේ කෙටියෙන්ම පැවසුවේ මෙන්න මේ කාරණේනේ. කයින්, වචනයෙන්, මනසින් පව් කරන්නේ නැහැ. මේ ලෝකයේ සියලු කාමයන් අත්හරිනවා. සිහියෙන් ඉන්නවා, නුවණින් ඉන්නවා. අයහපත ඇති කරන කිසි දෙයක් කරන්නේ නැහැ. දෙව්දුව ඒක තේරුම් ගත්ත ක්‍රමයේ අන්තිමට විග්‍රහ කරන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඉතින් මෙතෙන්දී පැහැදිලි මේ පංචස්කන්ධය පිළිබඳව එතකොට මුලින් මතක් කළා ස්වාමීන් වහන්සේ මේ ප්‍රඥාප්තිය කියලා කියන එක සම්මුතිය කියලා එක අත්හරිනවායි කියලා. එතකොට මම කියලා කියන එක මගේ කියලා කියන එකට මගේ ආත්මය කියලා කියන දෘෂ්ටිය නැති කරගන්නවා මේ අවස්ථාවේදී. නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම තමයි මෙතෙන්දී තියෙන්නේ රූපයන් හා එතකොට රූපේ කාලයට අයිති නම් නේද? වේදනාව විඳිනවා කියලා කියන එකත් මේ කාලයට අයිති එකක්. දැන් මට වේදනාවක් තිබ්බා දැන් නැහැ. නේ ස්වාමීන් වහන්සේ. එහෙමනේ කියන්නේ දැන් අපිට මට මෙතන රිදුනා එතන රිදුනා කියලා කියනවා දැන් ඒ වේදනාව නැහැ. බෙහෙත් ටිකක් ගත්තාම නැහැ. එහෙමයි. නේද? ඖෂධ ගත්තාම නැහැ. ආහාරයක් ගත්තාම නැහැ. බඩගින්න කියලා කියන. මේ හැම දෙයක්මත් ඒ වේදනාවට අයිති, කාලයට අයිති ස්වාමීන් වහන්සේ. ඒ වගේම වේදනා සංඥා හඳුනා ගැනීමත් එහෙමනේ. දැන් මේ ලස්සනට තිබුණා දැන් ලස්සන නැහැ. ඒ වර්ණනේ ස්වාමීන් වහන්සේ සංඥාව කියලා කියන්නේ. මේක ලස්සනට තිබුණා මේ වර්ණේ දැන් නැහැ කියලා කියන එක. දැන් ඔයා ලස්සනයි දැන් ඔයා ලස්සන නැහැ. ඒ විදිහට කියනවා. වාගේ ඉස්සර තිබ්බ ලස්සනට මොකද උනේ? ඔයා අක්කේ කොහොම ලස්සනට හිටියේ කෙනෙක්ද? එහෙම ස්වාමීන් වහන්සේ. අනේ අයියේ ඔයා ඉස්සර කොච්චර කඩවසම් පුරුෂයෙක්ද? එහෙම ස්වාමීන් වහන්සේ. දැන් ඔයාට මක්කයි උනේ කියලා එහෙම අහනවනේ ස්වාමීන් වහන්සේ. ඒතර අහනකොට කඩා වැටෙනවා. ඇත්ත තමයි මේ මං ඉස්සර හැඩි දැඩි පුරුෂයා නේද? මං ඉස්සර හරි රූප කල්යාණියක් නේද? අනේ අපෝ මට මේ මොකද උනේ කියලා අර කාලයට අයිති දේවල් මවාගෙන දුක් විඳිනවා වර්තමානයේ තුල. එහෙම සමහර. ඒ විතරක් නෙවෙයි කරන දේවල් ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ කරන දේවල් තමයි සංඛාර කියලා කියන්නේ. එතකොට පුංචි කාලේ කරපු දේවල් වෙනස්,
ලාබාල කාලේ කරන දේවල් වෙනස්, වැඩිහිටි කාලේ කරන දේවල් වෙනස්. එහෙමයි. අවබෝධයෙන් යුතු අය කරන දේවල් වෙනස්, අනවබෝධයෙන් යුතු අය කරන දේවල් වෙනස්. ඒ දේවල් සමයි ස්වාමීන් වහන්සේ මේ සිත කය වචනය කියලා කියන ස්වභාවයට වැටලා තියෙන්නේ. එහෙමයි. ඒ වගේම විඥානය කියලා කියන්නේ දැනගන්නවා කියලා කියන එක. ඒතකොට දැනගන්න එකත් වෙනස්නේ ස්වාමීන් වහන්සේ. එක එක්කෙනා දැනගන ගන්න විදිහ වෙනස්. ඒතකොට පච්චත්තං වේතබ්බෝ විඤ්ඤෝහි කියලා අන්තිමට අවසාන වශයෙන් මේ ධර්මයේ අවබෝධය වෙන්නේ. එතකොට නුවණ තියෙන පමණට තමයි දැනගන්නේ. ඉතින් මෙතෙන්දි පැහැදිලි අර සිහියෙන් නුවණින් ඉන්න කෙනා තමයි මේ සිහිනේ නුවණින් ඉන්න කෙනා කාමයේ නැවත වළඳන්නේ නැහැ කියලා දෙව්දු අවබෝධ කරගත්තනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ආන්නේ ඒ තමයි මේ මාර්ගඵල තුලින් අවබෝධය කරා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම තණ්හා දිට්ඨි මාන්න කියලා කියන ඒ විදිහට දේවල් නැති කරලා සීල සංයෝජන නැති කරලා මාර්ගඵල උදා කර ගන්නවා කියලා කියන කාරණේ තමයි මෙතෙන්දී ගැඹුරින් පැහැදිලි වෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් ස්වාමීන් වහන්සේ අද අපි කාල වේලාවට අනුව දීර්ඝ දේශනාවක් තරමක්. ඇත්තටම මේක පැය ගාණක් විග්‍රහ කරන්න පුළුවන් දේශනාවක් සමිති සූත්‍රය. හරි අපූර්ව දේශනාවක් සගත වග්ගයේ සංයුක්ත නිකායේ. ඉතින් ස්වාමීන් වහන්සේ අද දවසේදීත් වැඩසටහනට වැඩම කරමින් ධර්මයේ කරුණු ගෙන හැර දක්වපු පින්වත් ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් බොහෝ පින් සිදු වේවා කියලා අපි ආශිර්වාද කරන අතර කවදත් අපිව නරඹන ශ්‍රවණය කරන බෞද්ධ බෞද්ධ සීල ප්‍රජාවට අපි සෙත්පතමින් ආශිර්වාද කරනවා. විශේෂ වශයෙන්ම අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාට, මහෝපාද්‍යයන් වහන්සේලාට, ත්‍රිනිකායක පූජනීය වන්දනීය මහානායක අනුනායක ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ සමස්ත මහා සංඝරත්නයට, අපගේ සියලු කල්යාණ මිත්‍රයන් වහන්සේලාට, නිෂ්පාදන කණ්ඩායමේ හැම දිනාටත්, ඒ වගේම සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි ආයතනයට බොහෝ පින් සිදු වේවා. ඔබ හැම දිනාටම මේ රැස් කළ හැම පිනක්ම චතුරාර්ය සත්‍ය අවබෝධය ලබාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා, වාසනාව වේවා කියලා අපි ඔබෙන් අදත් සමු අරගෙන යනවා. හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද